එතකොට අපි අන්තිමටම සාකච්ඡා කරා ශ්‍රේවණ වත්කමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විකිණීමකින් ඉවත් කරන්නේ කොහොමද සහ කෙලව් කිරීමකින් ඉවත් කරන්නේ කොහොමද? දැන් තියෙනවා අපිට සාකච්ඡා කරන්න විනාශ වීමක් තුලින් කෙසේද මෙය ඉවත් කරන්නේ? ඒකට අදාළව ජර්නල් එන්ට්‍රිය තුල විකිණීමකින් අපිට මුදලක් ලැබෙන්නේ නැහැ. හැබැයි යම් විදියක රක්ෂණ වන්දියක් ලැබීමක් වෙනවා. අන්න එහෙනම් අන්න ඒ රක්ෂණ වන්දිය වාර්තා කිරීම තමයි මෙතනදී සිදුවන්නේ. හරිද? ලියන්න එහෙනම් මාර්තුකාව අර ඉස්සල්ලා ලිව්වා වගේ විකිණීම තුළින් ඉවත් කිරීම කියලා ලිව්වා. හිලව් කිරීම තුළින් ඉවත් කිරීම කියලා ලිව්වා. ලියන්න මේකෙත් මාර්තුකාව. විනාශ වීම තුළින් වත්කම් ඉවත් කිරීම. විනාශ වීම තුළින් වත්කම් ඉවත් කිරීම. විනාශ වීම තුළින් වත්කම් ඉවත් කිරීම. ඒක යටතේ අපි ගමු ව්‍යාපාරය විසින් භාවිත කරනු ලබන ජංගම වත්කම් ජීව කාලයේ අතරමඟදී විනාශ වීමකට ලක් විය හැක. 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 එසේ විනාශ වීම තුළ ව්‍යාපාරයේ වත්කම් ඉවත් කිරීමක් සිදු වේ. ව්‍යාපාරයේ වත්කම් ඉවත් කිරීමක් සිදු වේ. ව්‍යාපාරයේ වත්කම් ඉවත් කිරීමක් සිදු වේ. එය පහත පරිදි සිදු කරයි. 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 පහතින් අර දිට්ඨිතාන් ටික ලියමු. මොකද ඒක වැදගත්. ඔයාලට බලා ගන්න එක චුට්ටක්. පෙර මතකාවර්ෂණයකට ඔයාලට හොඳයි. ලියන්න පළවෙනි තර ලකුණ නැත්නම් අංක 1 රෝමන් 1 දාලා ලියන්න. රෝමන් 1 දාලා ලියන්න. වත්කමේ පිරිවැය ඉවත් කිරීම.
වත්කම නැත්නම් විනාශ වූ වත්කමේ පිරිවැය ඉවත් කිරීම. එහෙම ලිව්වත් හොඳයි. විනාශ වූ වත්කමේ පිරිවැය ඉවත් කිරීම. වත්කම් ඉවත් කිරීමේ ගෙනුම හර වත්කම් ඉවත් කිරීමේ ගෙනුම හර වත්කම් ගෙනුම බැර වත්කම් ගෙනුම බැර වත්කම් ගෙනුම බැර වත්කම් ගෙනුම බැර ඊළඟ අණු අංකය අංක 2 වත්කම සම්බන්ධ සමුච්චිත ශ්‍රය ඉවත් කිරීම වත්කමේ 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 සමුච්චිත ශ්‍රය ඉවත් කිරීම ඒක ලියන්න වත්කම් සමුච්චිත ශ්‍රය ගිණුම හර වත්කම් සමුච්චිත ශ්‍රය ගිණුම හර වත්කම් සමුච්චිත ශ්‍රය ගිණුම හර වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර 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 ඊළඟට දැන් මේ විනාශ වීමක් නිසා මම කිව්වා ඔයාට රක්ෂණයක් ලැබෙනවා නම් අපි ඒක වාර්තා කරන්න ඕනේ. කියන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දියක් ලැබිය යුතු රක්ෂණ වන්දිය වාර්තා කිරීම. 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 එක ලියන්න. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර 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 ඊට පස්සේ මෙම වත්කම නිසා ව්‍යාපාරයට අලාභයක් වුණාද ලාභයක් වුණාද කියලා බලනවා. සාමාන්‍යයෙන් වත්කමක් විනාශ වුණාම මොකක්ද වෙන්නේ? ව්‍යාපාරයකට අලාභයක් නේද? එහෙනම් අපි ලියමු වත්කම විනාශ වීම තුළින් සිදු අලාභය වාර්තා කිරීම. වත්කමක් විනාශ වුණාම අපිට ලාභයක් වෙන්නේ නැහැ කවදාකවත්. ඔයා BS වල ඉගෙනගෙන ඇති. රක්ෂණ ආයතනය කවදාකවත් අපිට ලාභ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. හානි පූර්ණ මූලධර්මය සහ මොකද්ද? තාම මොකක් එකක් තියෙනවා මට මතක දෙන්න. අන්න ඒක නිසා
අපිට ලාභ ලබන්න බෑ. පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මතක් කරන්න මට මතක දෙන්න. වත්කම විනාශ වීම තුළින් සිදුවන අලාභය වාර්තා කිරීම. ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ඉවත් කිරීමේ කිනුම බැර. ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ඉවත් කිරීම බැර. ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ඉවත් කිරීම බැර. ආදායම් ප්‍රකාශය හර මෝටර රථ ඉවත් කිරීම බැර. හරි. හරි. එච්චරයි. අපි මේකෙන් ගානක් හදලා අපි යමු ඉස්සරහට. හරි. යා. ලියන්න ව්‍යාපාරයක් විසින් රුපියල් ලක්ෂ 4ක් වටිනා ව්‍යාපාරයක් විසින් රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් මිලදී ගන්නා ලදී. ව්‍යාපාරයක් විසින් රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් මිලදී ගන්නා ලදී. එහි ඵලදායී ජීවකාලය පුරා වාර්ෂිකව එහි ඵලදායී ජීවකාලය පුරා වාර්ෂිකව එහි ඵලදායී ජීවකාලය පුරා වාර්ෂිකව සිට 10ක් ක්ෂය කෙරේ. සිට 10ක් ක්ෂය කෙරේ. වසර 3ක් අවසානයේ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වසර 3ක් අවසානයේ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් මේ මෝටර රථය ගිනි ගන්නා ලදී. හදිසියේ ඇති වූ ගින්නකේ මේ මෝටර රථය ගිනි ගන්නා ලදී. එහිදී මෙය සම්පූර්ණයෙන්ම විනාශ විය. 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 රක්ෂණ සමාගම විසින් රුපියල් 65000ක රක්ෂණ වන්දියක් ලබා දීමට එකඟ වුණි නම් රක්ෂණ සමාගම විසින් රුපියල් 65000ක රක්ෂණ වන්දියක් ලබා දීමට එකඟ වුණි නම් අවශ්‍ය වන්නේ ඊට දාලා ජර්නල් සටහන් සහ ඉවත් කිරීමේ කිනුම. අවශ්‍ය වන්නේ ඊට දාලා ජර්නල් සටහන් සහ ඉවත් කිරීමේ කිනුම. අවශ්‍ය වන්නේ ඊට දාලා ජර්නල් සටහන් සහ ඉවත් කිරීමේ කිනුම. හරි.
ලියා ගන්න මේ ගාන ගෙදර වැඩ වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක 2018 12/31 දිනින් අවසන් වර්ෂයේ 2018 ලියා ගන්න මේ ගාන වෙළඳ ව්‍යාපාරයක 2018 12/31 දිනින් 2018 12/31 දිනින් අවසන් වර්ෂයේ 2018 12/31 දිනින් අවසන් වර්ෂයේ තොරතුරු ඔබ වෙත සපයා ඇත. තොරතුරු ඔබ වෙත සපයා ඇත. තොරතුරු ඔබ වෙත සපයා ඇත. රෝමන් 1 ඒක යටතේ රෝමන් 1 ඒක යටතේ රෝමන් 1 රෝමන් 1 දෙදස් 15 7/1 දෙදස් 15 7/1 දෙදස් 15 7/1 දෙදස් 15 7/1 රුපියල් 4,50,000කට මිලදීගත් 2015 7/1 රුපියල් 4,50,000කට මිලදීගත් රුපියල් 4,50,000කට මිලදීගත් මෝටර් රථයක් මෝටර් රථයක් මෝටර් රථයක් මෝටර් රථයක් 2018 එකයි එක දින 2018 එකයි එක දින රුපියල් 1,12,500කට රුපියල් 1,12,500කට රුපියල් 1,12,500කට 1,12,500කට විකුණා දමන ලදී නම් විකුණා දමන ලදී නම් ඊට පස්සේ රෝමන් 2 ඊට පස්සේ රෝමන් 2 රෝමන් 2 2016 7/1 දින 2016 7/1 දින රුපියල් 4,00,000කට මිලදීගත් මෝටර් රථයක් 2016 7/1 රුපියල් 4,00,000කට මිලදීගත් මෝටර් රථයක් රුපියල් 4,00,000කට මිලදීගත් මෝටර් රථයක් දෙදස් 18 7/1 දින 2018 7/1 දින
2018 7යි 1 දින 2018 7යි 1 දින 2018 7යි 1 දින 2018 7යි 1 දින විනාශ විය විනාශ විය විනාශ විය විනාශ විය රක්ෂණ සමාගම රුපියල් 1,15,000ක රුපියල් 1,15,000ක වන්දියක් ගෙවීමට එකඟ විය. රුපියල් 1,15,000ක වන්දියක් ගෙවීමට එකඟ විය. රුපියල් 1,15,000ක වන්දියක් ගෙවීමට එකඟ විය. අංක 3 රෝමන් 3 2016 10යි 1 දින 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 3,50,000කට මිලදීගත් මෝටර රථයක් 3,50,000කට මිලදීගත් මෝටර රථයක් $3,50,000කට මිලදීගත් මෝටර රථයක් 3,50,000කට මිලදීගත් මෝටර රථයක් 2018 4යි 1 දින 2018 4යි 1 දින 2018 4යි 1 දින 2018 4යි 1 දින රුපියල් 1,15,000කට අගය කොට පැවරීමෙන් හා රුපියල් 1,15,000කට අගය කොට පැවරීමෙන් හා රුපියල් 1,15,000කට අගය කොට පැවරීමෙන් හා ඉතිරිය මුදලින් ගෙවීමෙන් ඉතිරිය මුදලින් ගෙවීමෙන් 2016 10යි 1 දින රුපියල් 3,50,000ක් වටිනා රුපියල් 3,50,000ක් වටිනා මෝටර රථයක් මිලදීගත් අතර එය 2018 4යි 1 දින රුපියල් 1,15,000කට අගය කොට පැවරීමෙන් හා
අගය කොට පැවරීමෙන් හා අගය කොට පැවරීමෙන් හා ඉතිරිය මුදලින් ගෙවීමෙන් ඉතිරිය මුදලින් ගෙවීමෙන් ඉතිරිය මුදලින් ගෙවීමෙන් ලක්ෂ 5ක් වටිනා ලක්ෂ 5ක් වටිනා ලක්ෂ 5ක් වටිනා ලක්ෂ 5ක් වටිනා නව මෝටර රථයක් මිලදී ගන්නා ලදී. නව මෝටර රථයක් මිලදී ගන්නා ලදී. නව මෝටර රථයක් මිලදී ගන්නා ලදී. රුලක් ඇරලා 2018 1 මෝටර රථ පිරිවැයට 1200යි. පිරිවැයට 1200යි. පිරිවැයට 1200යි. සමුසය 216යි 0.25 216.25 216.25 මේ තියෙන ශේගිනම් මේ මුල ශේෂය සහ පිරිවැය කිරීමේ මුල ශේෂය. රුලක් කරලා යටින් ලියන්න. මෝටර රථ සිර 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ශ්‍රේ කෙරේ නම් මෝටර රථ සිර 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ශ්‍රේ කෙරේ නම් මෝටර රථ සිර 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ශ්‍රේ කෙරේ නම් මෝටර රථ සිර 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ශ්‍රේ කෙරේ නම් අවශ්‍ය වන්නේ මෝටර රථ ගිණුම මෝටර රථ ඉවත් කිරීම මෝටර රථ ඉවත් කිරීම මෝටර රථ සමුච්චිත ශය මෝටර රථ ශය ගිණුම. හරි. කල්පනාවෙන් හදන්න. අවසානයේ ඔයාව පුදුම කරන උත්තරයක් ඒ. හරි. අපි එහෙනම් යමු ප්‍රත්‍යාකරණයට. හරි. ඕකට ඔයා ඉඩ තියන්න වෙනවා. තව එකක් ඔතන ලියන්න ඕමම. ලියන්න. මූල්‍ය ප්‍රකාශන උද්ෘත. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශයට දාන්න ශය ටිකයි විකිණීමේ ලාභය හෝ අලාභය මූල තත්ත්ව ප්‍රකාශයට දාන්න ජංගම නොවන වත්කම් වලට. හරි. එතකොට ඔයා ඉඳ තියන්න වේවි. ඔයාලා ඉඳ තියන්න වේවි. පිටුවයි පිටු දෙකයි පිටු පැති තුනක් විතර තියන්න ඉඳ පැති තුනක්. CR පොතක පැති තුනක් විතර තියන්න. හරි. හරි එන්න. යම් විදිහකින් දැන් දෙවන වර විභාගයේ පෙනී සිටිනකොට මම දන්න විදිහට යම් විදිහකින් ඔයා සංචිත කියන එක ගැන අහලා තියෙනවා. යම් විදිහකින් සංචිත කියන ගිණුම ඇතුලේ ගිණුම් වර්ග තුනක් තියෙනවා. ප්‍රත්‍යාකරණ සංචිත කියලා එකක් තියෙනවා. පොදු සංචිත කියලා එකක් තියෙනවා. රඳවාගත් පිපීම් කියලා එකක් තියෙනවා කියලා අහලා තියෙනවා. ගැටලුවක් නැහැ. එතකොට ප්‍රත්‍යාකරණය කියන්නේ මොකක්ද?
ප්‍රත්‍ය ආගරණය නැවත ආගරණය කොහොමද නැවත ආගරණය නිවැරදිව එහෙනම් අද වෙළඳපොළ වටිනාකමට පැරණි භාණ්ඩයක මිල තීරණය කිරීම ඔයා දැන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකේ වටිනාකම හිතන්න ඔයා ගත්තේ රුපියල් 30000යි 20000යි කියලා ඔන්න දැන් පිටරටින් බඩු ගේන එක දුරකථන ලැප්ටොප් සියලුම සුපිරි මාතලියේ භාණ්ඩ තහනම් කරලා එතකොට තියෙන භාණ්ඩවල වෙළඳපොළ මිල ඉහළ යනවා. හැබැයි ඔයා ගත්තේ ෆෝන් එක 30000කට වුණාට තව මාසෙකින් ඔයාට ඔය ෆෝන් එක රුපියල් 50000කට 60000කට වුණත් විකුණන්න බැරි කමක් නැහැ. එහෙනම් ඒක නිසා චුට්ටි දෙයක් කියන්නම් මේ තවස්සල පුළුවන් තරම් එක එක දේවල් ළඟ තබා ගන්න. මොකද රුපියල එක ඕන් කරනවනේ ඔයාලා. රුපියල කියන එක ඔන්න බාල්දු වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මොකද රුපියල් මිලියන ගාණක් 5000 කොලද කොහෙද අච්චු ගහනවලු. නික ආරංචියක් ආවේ. ප්‍රවෘත්ති බලන වෙලාවක් හම්බෙන්නේ නැහැ මට. මේ එහෙම අච්චු ගැව්වොත් රුපියලේ වටිනාකම නැති වෙනවා. එහෙම වුණාම අර සිම්බාබ්වේ පැපුවා නිව් ගිනියා කියලා තව රටක් තියෙනවා. සිම්බාබ්වේ කියලා රටක් සිම්බාබ්වේ. එයාලා පාන් කන්න සල්ලි අරන් යන්නේ විල් බැරෝවෙන්. කියන්නේ විල් බැරෝවෙන් ගෙදරින් ඉඳන් සල්ලි අරන් ගිහලා තමයි පාන් ගේන්නේ. ඒ කියන්නේ එතන තියෙන්නේ හම්බ කරන්න මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නේ උදේ ඉඳන් රෑලි වෙනකම් වැඩ කරන්න වෙනවා. වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් පාන් ගෙඩියක් ගන්න මුළු පඩියම දාන්න වෙනවා. අන්න ඒකයි කියන්නේ. හරි? මහන්සි වෙලා හම්බ කරන්න උනාට වැඩක් නැහැ. මුළු පඩියම දාන්න වෙනවා කන්න බොන්න. ඉතින් ඒක නිසා ඔයා ගන්න ඕනි ජොබ් එකක් ඉස්සරහට මොන වගේ දන්නවද? ඒක ඕනල ඇති මිල මට්ටම් වල පාඩම යටතේ. කිසිම වෙලාවක මිල මට්ටම නිසා තමන්ගේ ආදායමට බලපෑමක් නොවන එක. මම දන්න කාලේට මම කියන්නේ දන්න විදිහට රට කජු විකුණන එක්කෙනා ඉන්නව නේද? එයා තමයි පොහොසත් කෙනා. ඇයි? දැන් හිතන්න පාන් පිටිවල මිල වැඩි වුණොත් පාන් ගෙඩියේ මිල වැඩි වෙනවා. රට කජු රුපියල් 5 වැඩි වෙනවා. 5ට තිබ්බ 2ට තිබ්බ රට කජු පැකට් එක දැන් 25යි 50යි. හරිද? හැබැයි පඩිය ඔයාලගේ අම්මගේ තාත්තගේ පඩිය 30000ට නම් තිබ්බේ. එදත් 30000 අදත් 30000 හෙටත් 30000. ඔය වැඩි වෙන්නේ නැහැ. හැබැයි රට කජු එකාගේ රට කජු පැකට් එකකට රුපියල් 10කින් මිල වැඩි වුණොත් 1000 දෙනෙක් ගරගෙන ගියොත් එක දවසක මිල වැඩිවීම රුපියල් 10000යි. එක දවසක මිල වැඩිවීම 10000යි. අන්න එහෙම බලන්න. ඒක නිසා මම කියන රට කජු විකුණන්න කියලා නෙමෙයි. බලන්න මේ ව්‍යාපාරය ගැන අපි හිතුවට ඒ විදිහට ඔයාලා ඒ විදිහට හිතුවට ඒකේ තියෙන දේ බලන්න. ඒක මහන්සි යම් විදියක මහන්සියක් දරන්න ඕන. හැබැයි ඒ ප්‍රතිඵල වැඩි. සමහරක් වෙලාවට මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාලා ඉගෙනගෙන කියන්නේ කිට් මරලා ජොබ් එකට ගියත් නැහැ. එයාලා ගන්නම ඔයාලට වඩා පඩියක්. නැහැ කිව්වොත් ඔළුවෙන් හිට ගන්නවා. ඔයාලා දවසකට ඔයාලා හම්බ කරන්නේ දවසකට 2000ක් 3000ක් වෙන්න පුළුවන්. හරිද? හැබැයි එයාලට ලිමිට් එකක් නැහැ. අන්ලිමිටඩ්. ඩේටා වුණත් අන්ලිමිටඩ් කිව්වොත් ලිමිට් එකක් තියෙනවනේ. එයාලට එහෙම එකක් නැහැ. ලියන්න. ව්‍යාපාර ආයතනයක ජංගම නොවන වත්කම් නැවත ආගරණය හෙවත් ප්‍රත්‍යාගරණය කිරීම. ලියන්න මාතෘකාව. ව්‍යාපාර ආයතනයක ජංගම නොවන වත්කම් නැවත ආගරණය හෙවත් ප්‍රත්‍යාගරණය. ජංගම නොවන වත්කම් නැවත ආගරණය හෙවත් ප්‍රත්‍යාගරණය. ඒකේ යටතේ ගන්න මෙන්න මෙහෙම. ප්‍රත්‍යාකරණය කොටස් දෙකයි. එකක්
ෂය නොවනවත්කම් අනෙක ෂය වනවත්කම් ෂය නොවනවත්කම් ජනිත් මට කියන්න බලන්න ශ්‍රේ වනවත්කම් කීයක් ශ්‍රේ නොවනවත්කම් කීයක් තියෙනවද ශ්‍රේ නොවනවත්කම් නොවන කතා කරලා කියන්න ටක්කාලා කෝ නොමේෂ ශ්‍රේ වෙනවත්කම් කීයක් තියෙනවද ශ්‍රේ නොවනවත්කම් නොවන ශ්‍රේ නොවනවත්කම් කීයක් තියෙනවද කෝ ටක්කාලා කියන්න ඔය මීඩියා කියලා වැඩි නෑ කියන්න මට කියන්න ලේසිම උත්තරේ බලමු අපි අහලා එනං කාවින්දි කීයක් තියෙනවද ශ්‍රේ නොවනවත්කම් රමිදු කෝ දැන් බලන්න ගෙදරට ගේන ෆෑන් එක අද ගෙනාවොත් අවුරුද්දක් යද්දි චුට්ටක් මලකඩ කනවා චුට්ටක් පෙත්ත කැරකෙන්නේ හිමි චටපට ගාලා චුට්ට හිමින් කැරකෙන්නේ තුනට දැම්මත් හිමි දූවිලි පිදිලා මලකඩ කාලා ටික දවසක් යනවා ෆෑන් එක දෙකට මැද්දෙන් කැඩෙනවා අවුරුදු 4යි පාවිච්චි කරේ ෆෑන් එක අයියෝ කුණු බාස්කට් එකට දැම්මා අවුරුදු 4යි උපරිම පාවිච්චි කරේ ඔයා ගන්නවා ඉඩමක් ගත්තා ඉඩම ඕගොල්ලන්ගේ ඔයත් පාවිච්චි කරා ඔයාගේ ළමයිනුත් පාවිච්චි කරනවා ඒ ළමයින්ගේ ළමයිනුත් පාවිච්චි කරනවා ඒ ළමයින්ගේ ළමයිනුත් පාවිච්චි කරනවා ගහ මරා ගන්නවා ඉඩම බෙදා ගන්නවා ඒත් පාවිච්චි කරනවා ඒත් ඉඩම කුණු බාස්කට් එකට දැම්මද නෑ ඉඩම ක්ෂය වෙන්නේ නැති හේතුව භූමිය ක්ෂය වෙන්නේ නැති හේතුව තමයි භූමියේ ඵලදායී ජීව කාලයක් මට නිර්ණය කරන්න බෑ. හැබැයි ෆෑන් එකට නිර්ණය කරන්න පුළුවන් 4යි කියලා. හැබැයි මෝටර් බයික් එකට නිර්ණය කරන්න පුළුවන් වසර 10යි කියලා. නේද? මට භූමිය කියන එකට පොළව කියන එකට එහෙම දෙයක් කරන්න බෑ. එහෙනම් මේක දාගෙන අපි මුලින්ම කරන්න යන්නේ දැන් මේක. ඒකෙදි මම ස්ටෙප් කිහිපයකට යනවා. ස්ටෙප් කිහිපයකට මේ ප්‍රත්‍යාගණනය කරනවා. හරිද? මේ හේතුව මෙතන ලියා ගන්න. ජීව කාලයේ අසීමිත වීම, ජීව කාලයේ සීමිත වීම කියලා. ලියා ගන්න. කවුරු හරි කවදාද සාමාන්‍ය දෙනින් ප්‍රශ්නයකට ඇහුවොත් එම මල කෙලියයි වෙන්නේ. මම මෙන්න මේ ප්‍රත්‍යාකරණය කරන පිළිවෙල. අතිරික්තය මේ ටික ලියා ගන්න ටක් ගාලා අතිරික්තය හා ඌනතාව අතිරික්තයයි ඌනතාවයයි හඳුනා ගන්න එක කරනවා. දෙවනුව ප්‍රවර්තන වසර පෙර වසරට හිලව්. ප්‍රවර්තන වසරේ
අතිරික්තය පෙර වසරට හිලව්. ප්‍රවර්තන වසරේ අතිරික්තය පෙර වසරට හිලව්. අංක 3 ප්‍රවර්තන වසරේ ඌනතාව පෙර වසරට හිලව්. හරි. ඔන්න ඔය පියවර තුනේ අපි ගණන් හදනවා. හොඳට ඔළුවට දාගන්න පළවෙනි ගාන ඉඳන්. ටක් ගාලා. ඔක ලියාගන්න. ටක් ගාලා. හරි. එහෙනම් ඔන්න ආරම්භයේ ගමු ඉඩම් වලින්. ගන්න අංක 1. අංක 1 දාලා ගන්න. ශ්‍රය නොවනවත්කම් ප්‍රත්‍යාකරණය. අංක 1 දාලා ගන්න ශ්‍රය නොවනවත්කම් ප්‍රත්‍යාකරණය. හරිද? ඒකේ අපි පියවර ටික නොලියා. පියවර කියලා කියන්නේ දැන් මම මෙතන පියවර 3ක් ලියවුවානේ. ඒ ටික නොලිය මම ගණන් ටික හදන්නම්. හොඳේ? ඒ ටික නොලිය ගණන් ටික හදන්නම්. එතකොට ඒ අදාළ විදිහට යන්නේ. ලියන්න අංක 1 ගාන පළවෙනි එක 2000 මම මේ කියන විදිහට ලියන්න 2018 4.1 රුපියල් ලක්ෂ 5කට මිලදී ගත් 2018 4.1 රුපියල් ලක්ෂ 5කට මිලදී ගත් ඉඩමක් 2019 1.1 රුපියල් ලක්ෂ 8කට ප්‍රත්‍යාකරණය කරන ලදී. 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 අවශ්‍ය වන්නේ දේපළ පිරියද සටහන සහ ආදායම් ප්‍රකාශ උද්ෘත ටක් ගාලා මෙන්න මේක ගහගන්න ටක් ගාලා ගහගන්න.
ටක් ගාලා දේපල පිරියත සටහන ගහගත්තා ඉඩම් වලට අදාළව ආදායම් ප්‍රකාශයක් ගහගත්තු රූල් 8ක විතර. ඊට පස්සේ පෙර වැඩ වලට ඉන්න හරි ටක් ගාලා ඔක දාගන්න. ටක් ගාලා. දැන් මේ chart 20ක් 30ක් විතර ගහන්න වෙනවා. හොඳේ. ටක් කරලා දාගන්න. ගාන හදන්න ටක් කරලා දාගන්න. හරි බලන්න. එහෙනම් මේ ගාන කරන්නේ කොහොමද? දැන් ගානේ මුල ශේෂ තියෙනවා. අපි නම් මුල ශේෂ පුරවගමු 500යි. 500යි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ඉඩම රුපියල් ලක්ෂ 8කට ප්‍රත්‍යාකරණය කරනවා. එහෙනම් පෙර වැඩ සූත්‍ර දානවා ප්‍රත්‍යාකරණ අතිරික්තය හෝ උණතාවය සමානයි ප්‍රත්‍යාකරණාගේ ඍණ වත්කමේ දිනට ධාරණාගය. ප්‍රත්‍යාකරණාගය 800යි. එදිනට වත්කමේ ධාරණාගය කියන්නේ මෙන්න මේ පිළිවෙයෙන් ශයක් පවතිනම් ශය අඩු කරපු වගේ. එතකොට ඉඩම් ශය වෙන්නේ නැති නිසා ඉඩම් වල පිළිවෙය සමාන වෙනවා ධාරණාගයට. එනම් 500 දානවා. එනම් අවසානයේ 300ක් එනවා ධන 300ක්. ඒක
අපි හඳුනා ගන්නවා අතිරික්තය කියලා. උත්තරය දන නම් අපි එක හඳුනා ගන්නවා අතිරික්තය කියලා. එහෙනම් මෙතන දාන්න ප්‍රත්‍යාගරණයේ තීරුවට වෙන විදිහවට ගහන්න එපා. හිස් තැන් තියන්න එපා. මෙන්න ශේෂය ඊගේ එකතු වීම ඉවත් කිරීම ප්‍රත්‍යාගරණ මත ශය ප්‍රත්‍යාගරණය අගශේෂය ශේෂය ඊගේ කාලච්ඡේදේශය ඉවත් කිරීම ප්‍රත්‍යාගරණයේ මත ශය සමුච්චිත ශේෂා ධාරණගේ මේ පිළිවෙල ඕනිමයි. ප්‍රත්‍යාගරණයට දාන්න 300ක් ප්‍රත්‍යාගරණයට දාන්න 300ක් ඒ වගේම එන්න වෙනත් ස්ථීන වලට දාන්න ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්ත ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තට දාන්න 300ක් එච්චරයි එහෙනම් මේකයි මේක එකතු කරා 800යි ෂය වෙන්නේ නැහැ මේ ෂය නැහැ ධාරණකය 800යි එච්චරයි ඔන්න ෂය නොවනවත් කමක් සම්බන්ධයෙන් කිනුම් තැබීම ටක් කරලා මේක දාගන්න වැඩි දෙයක් නෑ චුට්ටි දෙයයි තියෙන තේරුම් ගන්න කො අනිත් කට්ටිය අත උස්සන්නේ නෑ කෝ හරිද නොමේෂා සිටුමි කාවින්දි ඔයාලා තුන් දෙනා කියන්නෙම නෑ කොල්ල දෙනා නම් ටක් ගාලා කියනවා හැදුවා කියලා කෝ ටක් ගාලා කියන්නේ ඔන්න ඔය වැඩේ නිසා තමයි මම කැමති ගෙන්න ගන්න. එතකොට මට මාත් එක්ක ස්පීඩ් එකේ ට්‍රික් කරගන්න පුළුවන් රෑ ක්ලාස් නෑ එතකොට. හරි සිතුමි is it okay? හරි. අපි ලියමු එහෙනම් ඊළඟ එක. අපි ලියමු ඊළඟ ප්‍රශ්න ලියන්න. දෙක 2018 4යි 1 දින 2018 4යි 1 දින රුපියල් ලක්ෂ 3කට මිලදී එකත් රුපියල් ලක්ෂ 3කට මිලදී එකත් උපකරණයක් ඉඩමක් රුපියල් ලක්ෂ 3කට මිලදී එකත් ඉඩමක් රුපියල් ලක්ෂ 3කට මිලදී එකත් ඉඩමක් 2019 3.31 දින 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 රුපියල් ලක්ෂ 2කට ප්‍රත්‍යාගරණය කරන ලදී නම් අවශ්‍ය වන්නේ
අවශ්‍ය වන්නේ ආදායම් ප්‍රකාශ උද්ෘතය සහ දේපළ පිළියෙල සටහන. ආදායම් ප්‍රකාශ උද්ෘතය සහ දේපළ පිළියෙල සටහන. හරි ටක් ගාලා ගහග ටක් ගාලා එකක් ගහගන්න තව එකක්. අපිට කියනවා අපේ ව්‍යාපාරයේ වත්කමක් තියෙනවලු මුල ශේෂය 300ක්ලු. මුල ශේෂය 300ක්ලු. මේ වත්කම මේ වසර අවසානයේදී ලක්ෂ 2ක් බවට ප්‍රත්‍යාගණනය කරනවලු. එහෙනම් ප්‍රත්‍යාගණනගේ ලක්ෂ 2යි එදිනට වත්කමේ ජීවක මේ දහරණගය 300යි. එදිනට වත්කමේ දහරණගය 300යි. එනම් එනවා උත්තරයක් ඍණ නම් ඒකට කියනවා ඌනතාවය. එක්කද ප්‍රත්‍යාගණනගේ දැම්ම 200යි. වත්කමේ දහරණගය 300යි. ප්‍රත්‍යාගණන අතිරික්තයේ ඌනතාවය ඍණ 200යි. එහෙනම් ඌනතාවය. ඌනතාවයක් නම් ප්‍රත්‍යාගණන තීරුව කෙලින් වරහන් 100යි. සහ ඒක ලාභයක් නොවේ අලාභයක් නිසා වියදම් වල ලියනවා ප්‍රත්‍යාගරණ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභ ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභ 100ක් කියලා ලියනවා. ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභ 100ක් කියලා ලියනවා. ඊට පස්සේ අගශේෂය 200ක් කියලා දානවා. ෂය නැති නිසා අවසාන ශේෂයත් 200ක් කියලා දානවා. හරි එච්චරයි. සරලයි සුන්දරයි ගාන ඉවරයි. අපි යන් එහෙනම් තව ගානකට දැන් චුට්ටක් මම මේ කරේ මෙච්චර වෙලා මේ නිකම් ප්‍රත්‍යාගණනය කියන එක ඔයාලට මොකක්ද කියලා හේතු ගන්නවා. අතිරික්තයන් නම් කොහොමද දාන්නේ උණතාවයක් නම් කොහොමද දාන්නේ කියන එක වර පොඩ්ඩක් ඉගෙනුවා. හරි දැන් අපි කරන්නේ මොකද්ද චුට්ටක් එනවා අඩියෙන් අඩිය හිලව් කිරීමට ලියන්න දැන් 2018 4යි 1 දින ලියන ඊළඟ ප්‍රශ්නේ 2018 4යි 1 දිනට 2018 4යි 1 දිනට ඉඩමේ සාධාරණ අගය ඉඩමේ සාධාරණ අගය ඉඩමේ සාධාරණ අගය ඉඩමේ සාධාරණ අගය රුපියල් ලක්ෂ 5ක් වූ අතර ඉඩමේ සාධාරණ අගය රුපියල් ලක්ෂ 5ක් වූ අතර මෙය 2018 12/31 දින 2018 12/31 දින 2018 12/31 දින දෙවන වරට රුපියල් ලක්ෂ 6කට රුපියල් ලක්ෂ 6කට
රුපියල් ලක්ෂ 6කට රුපියල් ලක්ෂ 6කට රුපියල් ලක්ෂ 6කට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් ලක්ෂ 6කට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් ලක්ෂ 6කට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් ලක්ෂ 6කට ප්‍රත්‍යාගරණය ලදී. පෙර ප්‍රත්‍යාගරණයේදී රුපියල් 50000ක උණතාවයක් ඇතිවිය. 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 අවශ්‍ය වන්නේ ආදායම් ප්‍රකාශය දේපළ පිරිත සටහන ආදායම් ප්‍රකාශ උද්ෘතය සහ දේපළ පිරිත සටහන ආදායම් ප්‍රකාශ උද්ෘත සහ දේපළ පිරිත සටහන හරි. එතකොට මේ ගාන අනුව අපේ වත්කම් වල මුල ශේෂය 500යි නේ 500යි නේ අපිට කියනවා මේක ප්‍රත්‍යාකරණය කරනවලු 600කට. එහෙනම් ප්‍රත්‍යාකරණගේ 600. එතන එදිනට 10 නගය කියලා ගන්න වෙන්නේ 500. එහෙනම් අන්න එතන වෙනස ලක් වෙනවා ධන 100යි. ඒකට ලියනවා අතිරික්තය අතිරික්තයක් වුණාම වන් ෂොට් කෙලියම මෙතනට දාන්න ප්‍රත්‍යාකරණ අතිරික්තයට දාන්න ප්‍රත්‍යාකරණ අතිරික්තයට දාන්න ධන 100යි. ඊට පස්සේ ඒකේ ඒ ප්‍රත්‍යාකරණ අතිරික්තය ඔයා ආදායම් ප්‍රකාශයට දාන්න කලින් දෙපාරක් හිතන්න පෙර වසරේ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා. මේ වසරේ උත්තරය ධන වුණාට පෙර වසරේ ප්‍රශ්න තියෙනවද නැද්ද? තියෙනවා. කීයක්? ඍණ 50ක් වියදමක් තියෙනවා ඌනතාවයක්. එහෙනම් ඒ ඌනතාවය මට මේ වසරේ ලාභයෙන් හිලව් කරගන්න බැරිද? පුළුවන් නේද? මට හිලව් කරගන්න. එහෙනම් ප්‍රත්‍යාකරණ ඌනතා වෙනස කියලා ඒ ගිය වසරේ ලාභයෙන් කැපුණු ටික වියදමට දාපු ටික අයින් කරන්න ඒ 50 හිලව් කරා. 50 හිලව් කරා. ගිය අවුරුද්දේ වියදමට යන්නේ නැත්තේ ධන ලෙසින් මේ අවුරුද්දේ වියදම අඩු කළා. දැන් මේ 50ට මේ 50ක් හිලව් කරාම ඇත්තටම අතිරික්තය ඉතුරු වෙන්නේ කීයද? 50යි. අන්න ඒක ලියනවා මෙතන ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්තය 50යි. ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්තය 50යි. ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්තය 50යි. ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්තය 50ක් කියලා ලිව්වා. හරි. ඔන්න මෙතනින් ප්‍රත්‍යාකරණ අතිරික්තය අරගෙන ඒක සමස්ත වශයෙන් මෙතනට දානවා. දාලා ඒකෙන් පෙර වසරේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳලා ඉතිරියක් වුණොත් තමයි මෙතනට දාන්නේ. හොඳේ? ඉතිරියක් වුණොත් තමයි මෙතනට දාන්නේ. දැන් 500යි 100යි 600යි එච්චර ෂේ වෙන දෙයක් නැහැ. කෙලින්ම උත්තරේ දැම්මා. එච්චරයි. ටක් ගාලා දාගන්න. ලියා ගන්න ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය ලියන්න 2019 4යි 1 දිනට 2019 4යි 1 දිනට ඉඩමේ සාධාරණ අගය
ඉඩමේ සාධාරණකය රුපියල් ලක්ෂ 3ක් වූ අතර රුපියල් ලක්ෂ 3ක් වූ අතර රුපියල් ලක්ෂ 3ක් වූ අතර එය දෙවන වරට රුපියල් ලක්ෂ 4මාරකට රුපියල් ලක්ෂ 4මාරකට රුපියල් ලක්ෂ 4මාරකට 2020 3.31 දින ප්‍රත්‍යාකරණය කරන ලදී. 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 ඊට ලියන්න මෙම ඉඩම පෙර ප්‍රත්‍යාකරණය තුලින් රුපියල් 1,75,000ක ඌනතාවයක් තිබිනි. රුපියල් 1,75,000ක ඌනතාවයක් තිබිනි. රුපියල් 1,75,000ක ඌනතාවයක් තිබිනි. හරි. එන්න ගාන කරන්න. ඔහොම මෙන්න ආකෘති ගහලා ඔහොම මෙන්න. දැන් බලන්න මේකේ මුල ශේෂය 300යිලු. පුරව ගන්න. ශේෂයයිගේ 300යි. හරි. අපිට කියනවා 450කට ප්‍රත්‍යාකරණය කරනවලු. එහෙනම් 450 ප්‍රත්‍යාකරණගය වත්කමේ ධාරණගය 300යි. එහෙනම් උත්තරේ 150යි. ප්‍රත්‍යාකරණ අතිරික්තයක් තියෙනවා. අතිරික්තය 150යි. ප්‍රත්‍යාකරණ අතිරික්ත තීරුවට දැම්මා 150යි. ඒක සරලයි. ඊට පස්සේ මෙන්න මේකට දාන්න එනකොට මම කිව්වා දෙපාරක් හිතන්න. බලන්න ගිය වසරේ ප්‍රශ්න තියෙනවද? ඔව්. ගිය වසරේ 1.75ක් ඌන වෙලා මේ වසරේ 1.50ක් අති වෙලා. අති. එහෙනම් ගිය වසරේ ඌනතාවය මේ වසරේ එක සම්පූර්ණයෙන්ම දාලා හිලව් කරන්න බෑ. කමක් නෑ. පුළුවන් උපරිමය හිලව් කරමු. පුළුවන් උපරිමය හිලව් කරමු. එහෙනම් එන්න. ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්ත වෙනස 150ක් විතරයි මට හිලව් කරන්න පුළුවන්. ඇයි? ලාභ වුණේ 150ක් විතරයි. එහෙනම් ඒ 150ම මම දානවා හිලව් කරන්න. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් වලට එන්නේ නැහැ. එච්චරයි. මේ දෙක එකතු කරා 450යි 450යි. එච්චරයි. හරිද? හරිද? හරියයි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානට ලියන්න 2019 4.1 දින ඉඩමේ පිරිවැය
ඉඩමේ පිරිවැය ඉඩමේ පිරිවැය රුපියල් ලක්ෂ 5ක් විය. රුපියල් ලක්ෂ 5ක් විය. රුපියල් ලක්ෂ 5ක් විය. ඉඩමේ පිරිවැය රුපියල් ලක්ෂ 5ක් විය. පිරිවැය නෙමෙයි සාධාරණගේ සාධාරණ පිරිවැය නෙමෙයි සාධාරණකේ සාධාරණගේ ලක්ෂ 5ක් විය. මෙයා දෙවන වරට රුපියල් 4,25,000කට මෙය දෙවන වරට රුපියල් 4,25,000කට මේ දෙවන වරට රුපියල් 4,25,000කට ප්‍රත්‍යාකරණය කරන ලදී. ප්‍රථම වර ප්‍රත්‍යාකරණයේදී රුපියල් ලක්ෂයක අතිරික්තයක් පැවතුණි. 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 රුපියල් ලක්ෂයක අතිරික්තයක් පැවතුණි නම් අවශ්‍ය වන්නේ ආදායම් ප්‍රකාශ සහ දේපළ පිරිසටහන. ආදායම් ප්‍රකාශ සහ දේපළ පිරිසටහන. හරිද? එන්න වත්කාමී මුල ශේෂ පුරව ගන්න. ඉඩම 500යි. ඉඩම 500යි මුල ශේෂය. හරි. එහෙනම් අපිට කියනවා මේ ඉඩම ප්‍රත්‍යාකරණය කරනවලු 425කට. එහෙනම් ප්‍රත්‍යාකරණගේ 425යි. ප්‍රත්‍යාකරණගේ 425යි. ඒකේ ධාරණගය 500යි. එහෙනම් ඌනතාවයක් එනවා 75ක. ඒක ඌනතාවයක් ආවා. ඌනතාවයක් නම් කෙලින්ම මෙතන වරහන් වෙනවා. ඌනතාවය 75ක් වරහන්. ඒක ආදායම් ප්‍රකාශයට දාන්න හදනකොටම කවුද මැද්දට පයින්නේ? පෙර වසරේ කියනවා ලාභයක් තියනවලු. පෙර වසරේ ලාභයක් තියනවලු 100ක. එහෙනම් මේ වසරේ අලාභය පෙර වසරට හිලව් කරන්න බැරිද? බැරිද? මේ වසරේ අලාභය ගිය වසරේ ලාභයට හිලව් කරන්න බැරිද? පුළුවන්. ගිය වසරේ ලාභයට යන්නේ නැත්තේ කොතනින්ද? මෙන්න මෙතන දාන්න නැති ප්‍රත්‍යාකරණ අතිරික්ත කියලා ලාභ මෙතනින් දාන්න නැත්තේ ලාභය. එහෙනම් හිලව් කරන්නත් වෙන්නේ මෙන්න මෙතනින්ම තමයි. මෙතනින්ම වියදමක් හිලව් කරන්නේ මෙතන. ලාභයක් හිලව් කරන්නේ මෙතන. හරිද? එහෙනම් ප්‍රත්‍යාකරණ ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්ත වෙනස. ඉඩම් ප්‍රත්‍යාකරණ අතිරික්ත වෙනස. නැත්තම් අතිරික්ත වෙනස ගන්න. අතිරික්ත වෙනස. කීයක්ද? මේ වසරේ 75ක් අලාභයි. ගිය වසරේ 100ක් ලාභයක් තියෙනවා. එහෙනම් මට 75ම හිලව් කරගන්න පුළුවන් නේද? එහෙනම් දාන්න. 75 හිලව් කරන නිසා වරහන්. හිලව් කරන නිසා වරහන්. හරි. එච්චරයි. දැන් මෙයයි සුළු කරා 425යි. එච්චරයි.
හරි ඒක ඔලුවට ගියාද? හරිද? පුළුවන් අපිට නේ. එන්න. යමු තව ගානකට. ලියන්න. 2020 2020 4යි 1 2020 4යි 1 ලියන්න ඊළඟ ගාන. 2020 4යි 1 2020 4යි 1 ඉඩමේ පිරිවැය ඉඩමේ සාධාරණ අගය ඉඩමේ සාධාරණ අගය ඉඩමේ සාධාරණ අගය රුපියල් ලක්ෂ 7ක් විය. ඉඩමේ සාධාරණ අගය රුපියල් ලක්ෂ 7ක් විය. ඉඩමේ සාධාරණ අගය රුපියල් ලක්ෂ 7ක් විය. එය 2020 10යි 1 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 රුපියල් ලක්ෂ 5කට රුපියල් ලක්ෂ 5කට ප්‍රත්‍යාග්‍රහණය කරන ලදී. 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 තවද ප්‍රථම වර ප්‍රත්‍යාග්‍රහණය තුළින් 1,90,000ක ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් තිබින 1,90,000ක ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් තිබින 1,90,000ක ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් තිබින 1,90,000ක ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් තිබින හරි එන්න ගානේ මුල ශේෂ පුරවගමු 700යි අපිට කියනවා මේක ප්‍රත්‍යාග්‍රහණය කරනවලු 500කට ඒකේ දිනට වත්කමේ ධාරණාගය 700යිලු. එනම් ඌනතාවය තියෙනවා බය වෙන්න දෙයක් නැහැ 200ක්. එනම් මෙතන දාන්න වරහන් 200යි. වරහන් 200යි. වරහන් 200යි. වරහන් 200යි. වරහන් 200යි. හරි ඊට පස්සේ අපි ඒ උණතාවය මේකට දාන්න එනවා. අපි ඒ උණතාවය මේකට දාන්න එනවා. නවතින්න. ඒ 200න් පෙර වසරට මට කීයක් හිලව් කරගන්න පුළුවන්ද? පෙර වසරේ ලාභයක් තියෙනවා 1.90ක. එහෙනම් මට පෙර වසරේ ලාභයක් තියෙනවා නම් 1.90ක. මට පෙර වසරට 1.90ක්ම හිලව් කරන්න පුළුවන් නේද? එහෙනම් ඉඩම් ප්‍රත්‍යාග්‍රහණ අතිරික්ත වෙනස් වීම කියලා පෙර වසරට 1.90ක් හිලව් කරගන්න. පෙර වසරට හිලව් කරගත්ත 1.90. කීයක් හිලව් කරගන්න බැරිද?
කීයක් හිලව් කරගන්න බැරිද? 10ක් හිලව් කරගන්න බෑ නේද? ඈ 10ක් හිලව් කරගන්න බෑ නේද? 10ක් හිලව් කරගන්න බෑ නේද? එහෙනම් එන්න ඒ හිලව් කරගන්න බැරි 10 ඒ හිලව් කරගන්න බැරි 10 දාන්න වියදම් වලට ඉඩම් ප්‍රත්‍යාගරණ ලාභ කියලා 10ක්. හිලව් කරන්න පුළුවන් ටික හිලව් කරා බැරි ටික වියදමට දැම්මා. ලාභය යන්නේ මෙතනින් නිසා ලාභයට හිලව් කරන්නේ මෙතනින්. වියදම් යන්නේ මෙතනින් නිසා වියදමට දාන්නෙත් මෙතනින් වියදම හිලව් කරන්නෙත් මෙතනින්. හරි? හරි. එහෙනම් අපි යන් තව ගානකට. එන්න. තව යන්. ඇතිකට ගණන් ටිකක් හදාගෙන යන්න. ඔය ස්පීඩ් එක හදාගන්න. ලියන්න 2021 2021 4යි 1 දින 2021 4යි 1 දින ඉඩමේ සාධාරණාගය රුපියල් ලක්ෂ 5ක් විය. ඉඩමේ සාධාරණාගය රුපියල් ලක්ෂ 5ක් විය. එය 2022 3.31 දින රුපියල් 3,50,000කට ප්‍රත්‍යාගරණය කරන ලදී. 3,50,000කට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් 3,50,000කට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් 3,50,000කට ප්‍රත්‍යාගරණය කරන ලදී. පෙර වසරේ රුපියල් 50,000ක අතිරික්තයක් පැවතුණි. 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 එන්න මාත් එක්ක ටක් ගාලා කරලා දාමු. එන්න මාත් එක්ක කරලා දාමු. මුල ශේෂ 500යි 500යි හරි. ඊට පස්සේ මේක ප්‍රත්‍යාකරණය කරනකොට 350කට එන්න ප්‍රත්‍යාකරණගේ 350යි ධාරණගේ 500යි එහෙනම් 250යි නෙමෙයි ඍණ 150යි. ඒකට කියනවා අපි ඌනතාවය 150ක ඌනතාවය. එහෙනම් මෙතන දාන්න වරහන් 150 එක මෙහෙට ගෙනල්ලා මේ වියදමට දාන්න කලින් චුට්ටක් බලන්න පෙර වසර ගැන. පෙර වසරේ 50ක ලාභයක් තියෙනවා. එහෙනම් මට 50ක් කිලව් කරගන්න පුළුවන් නේද? එහෙනම් මට 50ක් කිලව් කරගන්න පුළුවන් නේද? එහෙනම් මට 50ක් කිලව් කරගන්න පුළුවන්. එන්න. එහෙනම් මේක 150න් පෙර වසරට 50ක් කිලව් කරනවා. මෙන්න ඉඩම් ප්‍රත්‍යාකරණ අලාභ වෙනස තම අතිරික්ත වෙනස. පෙර වසරට 50ක් කිලව් කරා. පෙර වසරට මේ 150න් 50ක් කොහොම හරි හිලව් කරගත්තා. තව 100ක් තියෙනවා හිලව් කරන්න බෑ. එහෙනම් ඒ 100 දානවා මේ වසරේ වියදමට ඉඩම් ප්‍රත්‍යාකරණ ලාභ කියලා දානවා වියදම් වලට 100ක්. එච්චරයි. එහෙනම් මෙතන සුළු කරන්න 350යි. එච්චරයි. අංක දෙක දාන්න අංක දෙක දාන්න
අංක දෙක දාලා ලියන්න. ෂය වෙනවත්කම් ප්‍රත්‍යාගණනය. ෂය වෙනවත්කම් ප්‍රත්‍යාගණනය. ෂය වෙනවත්කම් ප්‍රත්‍යාගණනය. ලියන්න මෙන්න මෙහෙම. ඕක ඉගෙන ගන්න තියෙන එක දෙයයි. කිසිම වෙනසක් නැහැ. එකම එක දෙයයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ බර ලොට් එකක් හම්බ වෙනවා ගෙදර වැඩ. ගෙදර වැඩ ප්‍රශ්න හම්බෙයි වාට 20ක්. ගෙදර වැඩ ප්‍රශ්න 20ක් හම්බ. ලියන්න ප්‍රශ්නය 2018 ගොඩනැගිලි පිරිවැයට රුපියල් 3,50,000කි. රුපියල් 3,50,000කි. රුපියල් 3,50,000කි. 3,50,000කි. එදිනට සමුච්චිත ඡය, ඒ කියන්නේ ඒ දවසටම සමුච්චය 1,50,000කි. 1,50,000කි. එදිනට සමුච්චය 1,50,000කි. එදිනට සමුච්චය 1,50,000කි. හරිද? ලියන්න යටි. අර ලියන්න. මෙම ගොඩනැගිල්ල 2018 4/1 දිනම 2018 4/1 දිනම 2018 4/1 දිනම රුපියල් ලක්ෂ 4කට ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් ලක්ෂ 4කට ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරන ලදී. රුපියල් ලක්ෂ 4කට ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරන ලදී. හරි, බලන්න ගාන. ගාන බලන්න. අපි දාගමු මුල ශේෂය. මුල ශේෂ දාගන්න 350යි. දැන් මේවා ඉන්නවා. මෙයා ෂෙය වෙනවත් කමක් නේ. මෙයාගේ මුල ශේෂය 150යි. හරි. නේද? ඊට පස්සේ අපිට කියනවා මේක ප්‍රත්‍යාගරණය කරනවලු 400කට. එහෙනම් ප්‍රත්‍යාගරණ ව්‍යය 400යි. දැම්මට ඕන මේක ප්‍රත්‍යාගරණය කරන දවසට මෙයාගේ ගහරණාගේ. මෙයා ප්‍රත්‍යාගරණය කරන්නේ වසරේ මුල. එහෙනම් මුල ධාරණගේ ගන්න පිරිවැය 350න් එදිනට සමුච්චිත ෂය. එදිනට වසරේ මේ අග කරා නම් මේ අග සමුච්චිත ෂය. මුල කරපු නිසා මුල සමුච්චිත ෂය. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරනවා. අන්න එහෙනම් ධාරණ ගේනවා 200.
දහාර නගේනවා 200යි. දහාර නගේනවා 200යි. දහාර නගේනවා 200යි. එහෙනම් 200 ගත්තා. දහාර නගේනවා 200යි 200 ගත්තා. එහෙනම් ඒක දානවා අපි මෙතනට 200යි. අන්න දහාර නගය ගත්තා. අදාළ දවසට දාලා දහාර නගය. අදාළ දවසට දාලා දහාර නගය ගත්තා. හරි. එහෙනම් 400 200ක් ගියා නම් ප්‍රත්‍යාකරණ අතිරික්තයක් තියෙනවා 200ක. ප්‍රත්‍යාකරණ අතිරික්තයක් තියෙනවා 200ක. හරි. දැන් යාළුවෝ මේකට දාන්න ඉන්න ප්‍රත්‍යාකරණ තීරයට දාන්න 200යි. සහ මෙතනට දාන්න ගොඩ ප්‍රත්‍යාකරණ ලාභය නැත්නම් අතිරික්තය 200යි. අවුලක් නැහැ. හැබැයි මේ ගානේ විශේෂ අමුත් එක්ක ආව කවුද? දහාර නගය ගන්නකොට වත්කමක් ප්‍රත්‍යාගණනය කරනකොට එදිනට අදාළව ෂය අඩු වුණා. අපි ඒක නම් කරනවා මෙන්න ප්‍රත්‍යාකරණ මත ෂය කියන නමින්. එහෙනම් ස්ථාන දෙකෙන්ම 150 අඩු කරන්න. ස්ථාන දෙකෙන්ම 150 අඩු කරන්න. ඇයි? ප්‍රත්‍යාකරණය නිසා අපේ ව්‍යාපාරයේ පොත්වලින් ෂය කපා හරිනවා. ප්‍රත්‍යාකරණ නිසා අපේ පොත්වලින් ෂය කපා හරිනවා. එහෙනම් මෙතන අඩු කරන ෂය ප්‍රමාණය ප්‍රත්‍යාකරණයේ මත ෂය කියලා වරහන් දාන්න. එච්චරයි. දැන් බලන්න වත්කමේ ශේෂය 400යි. එතකොට කෝමේකේ වසරේ ෂය. දැන් මෙයා වසර මුලදිම 400 බවට පත් වුණානේ. මට දෙන්න අමතක වුණා ගොඩනැගිලි වාර්ෂිකව 10ක් ෂේ කෙරේ කියලා. ඒක තමයි කියන්නේ. එතකොට දැන් මෙයා මේ වසරට ෂය වෙන්න ඕනි නේද? එහෙනම් මෙයා ෂය වෙන්නේ 400ට 10ක්. කල්පනාවෙන් වසරේ මැද්දේ තිබ්බනම් මාස 6යි. අන්න ඒ විදිහට හරිද? කල්පනාවෙන් නම් 400ට 10ක් 40යි. එහෙනම් ෂය එනවා 40ක් මෙතනට සහ මෙතනට දානවා ගොඩ ෂය කියලා 40ක්. එච්චරයි. එහෙනම් මේකත් තුලණය කරමු. 50යි 190යි 150ක් ගියාම 40යි. මෙතන 140යි. මෙයාගෙන් මෙයා ගියා 360යි. අන්න ලස්සනයි උත්තරය. දැන් බලන්න. දැන් තමයි ගාන තේරෙන්න ඕනා හෝ නැත්තේ. දැන් බලන්න.